අපි සරල රේඛා ගැටළු සුද්ධාවස්ථ සරල රේඛා ගැටළු සාකච්ඡා කරුවා. අපි දැන් A level 2000 ප්‍රශ්න පත්‍රයේ වෘත්තීය ගැටළු සාකච්ඡා කරන්න යන්නේ. A level 2000 ප්‍රශ්න පත්‍රයේ වෘත්තීය ගැටළු. ඒතර අපි දැන් මේ මගේ වෑයම ඇත්තටම 2000 ඉඳලා මේ දක්වා තියෙන සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. right? ඒ නිසා දැන් ඒ සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දෙකෙන්ම ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක YouTube එකට අප්ලෝඩ් කරන එක කරන එක නිසා මේ YouTube එකට subscribe කරලා තියන්න මගේ channel එකට. එතකොට ඔබට ඕන වෙලාවක මේ වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරපු ගමන් බලන්න පුළුවන්. දැන් හරි. දැන් අපි සාකච්ඡා කරමු වෘත්තීය ගැටලුව. වෘත්තීය ගැටලුව මේ ආකාරයට එන්නේ අපිට තියෙනවා වෘත්තීය සමීකරණ වෘත්තවල සමීකරණ දෙකක් දීලා තියෙනවා. අපිට ගොඩනගන්න තියෙන වෘත්තීය ප්‍රලම්බ අවශ්‍යතාවය. right? ප්‍රලම්බ අවශ්‍යතාවය තීර කොටස වශයෙන් ප්‍රලම්බ අවශ්‍යතාවය ලබා ගන්න තියෙන දෙකක් G1 G2 ධන දෙකක් F1 F2 සම්මානය C1 ධන C2 කියලා. ඊළඟට අපිට ගැටළු කොටස තියෙනවා. ඒ ගැටළු කොටසෙදි අපිට ප්‍රලම්බ අවශ්‍යතාවය භාවිත වෙනවා. මේක ඉතාමත් වැදගත් දේ තමයි අපි මේ ප්‍රලම්බ අවශ්‍යතාවය කියන එක දැන් වර්තමාන විෂය නිර්දේශයට අනුව ඉතාමත් වැදගත් නිතර ගැටළු වලට භාවිත වන ප්‍රතිඵලයක්. වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන්නේ වෘත්ත දෙක ඡේදනය වෙන ලක්ෂයේදී එකිනෙකට වෘත්තයේ ඇඳි ස්පර්ශක එකිනෙකට ලම්බක වෙන ආකාරයට ඡේදනය වෙන එක. right? අපි බලමු කොහොමද ප්‍රලම්බ අවශ්‍යතාවය ගොඩනගන්නේ කියලා. දැන් වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන්නේ මේ ආකාරයට මෙතනදී ලම්බකය ඡේදනය. ලම්බක කියන්නේ මේ ස්පර්ශක දෙකයි ලම්බක වෙන්නේ. මේ ආකාරයට ස්පර්ශක ලම්බක වෙනවා. ඒතර මේ ස්පර්ශක එක් ස්පර්ශකයේ අනෙක් වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. C1 C2. දැන් මේ වෘත්තයට ඇඳි ස්පර්ශකයේ අනෙක් දෙවෙනි වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. දෙවෙනි වෘත්තයට ඇඳි ස්පර්ශකයේ පළමු වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. එතකොට මෙතන අපිට නිර්මාණය කරගන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයක්. PC1 C2 කියලා ඍජුකෝණී ත්‍රිකෝණය නිර්මාණය කරනවා. මේක තමයි ප්‍රලම්බ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන්නේ මේ ආකාරයට ඡේදනය වීම. ඒත් අපිට එක වෘත්තයක සමීකරණ දීලා තියෙනවා x වර්ගය ධන y වර්ගය ධන දෙකක් d1 x ධන දෙකක් f1 y ධන c1 සමානයි බිඳුව. මේ වෘත්තයේ සමීකරණය දීලා තියෙනවා x වර්ගය ධන y වර්ගය ධන දෙකක් d2 x ධන දෙකක් f2 y ධන c2 සමානයි බිඳුවයි. දැන් අපිට මේ ප්‍රලම්බ අවශ්‍යතාවය ගන්නකොට අපිට ගන්න පුළුවන් මේක මේ වෘත්තයේ හරි R1 මේ වෘත්තයේ හරි R2. ඒ වගේම කේන්ද්‍ර දෙකේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් අපිට වෘත්ත දී ඇති සමීකරණ වලට අනුව C1 එන්න ඕනේ ඍණ G1 ඍණ F1. ඒ වගේම C2 එන්න ඕනේ ඍණ G2 ඍණ F. අපි පළමු වෘත්තයේ හරි R1 කියලා ගත්තොත් R1 එන්නේ G1 වර්ගය ධන F1 වර්ගය ඍණ C1 වල වර්ගමූලය. දෙවෙනි වෘත්තයේ හරි R2 එන්න ඕනේ G2 වර්ගය ධන F2 වර්ගය ඍණ C2. මේ ආකාරය. දැන් අපි කේන්ද්‍රය ආකරන රේඛාවේ දිග හොයන්න පුළුවන් කේන්ද්‍ර වල ඛණ්ඩාංක දන්න නිසා ඒ වගේම R1 R2 දන්නවා. ඒ නිසා දැන් අපිට වෘත්ත ප්‍රලම්බව ඡේදනය වේ නම් වෘත්ත ප්‍රලම්බව ඡේදනය වේ නම් C1P ලම්බකයි C2P
PA. Now අපිට තියෙනවා C1 PC2 විජිකෝණී ත්‍රිකෝණයට Pythagoras ප්‍රමේයදී Pythagoras ප්‍රමේයදී අපිට ලියන්න පුළුවන් C1 C2 වර්ගය සමානයි C1 P වර්ගය ධන C2 P වර්ගය. C1 C2 දිග අපිට ගන්න පුළුවන්. මොකද මේ ලක්ෂණය ගණ්ඩා බෙදන්න නිසා මේක ලියන්න පුළුවන් අපිට G1 දින G2 වර්ගය ධන F1 දින F2 වර්ගය සමානයි R1 වර්ගය ධන R2 වර්ගය. මේකට අපිට ආදේශ ගන්න පුළුවන් G1 වර්ගය ඍණ දෙකක් G2 G2 වර්ගය ධන F1 වර්ගය ඍණ දෙකක් F1 F2 ධන F2 වර්ගය. දැන් R1 වර්ගය කියන්නේ වර්ගමූලය නැති වෙනවා. අපිට එනවා G1 වර්ගය F1 වර්ගය ඍණ C1. ඒ වගේම R2 වර්ගය අපිට එනවා G2 වර්ගය ධන F2 වර්ගය ඍණ C2. So G1 වර්ගය කැපෙනවා F1 වර්ගය කැපෙනවා G2 වර්ගය කැපෙනවා F2 වර්ගය කැපෙනවා අපිට එන්නේ ඍණ දෙකක් G1 G2 ඍණ දෙකක් F1 F2 සමානයි ඍණ C1 ඍණ C2. ඉලක්කනේ වැඩි කෙරුවොත් අපිට දෙකක් G1 G2 ධන දෙකක් F1 F2 සමානයි C1 ධන C2 කියලා. මේක තමයි වෘත්ත දෙක ප්‍රලම්බ අවශ්‍යතාවය. නේ? ප්‍රලම්බ අවශ්‍යතාවය මේ ආකාරයට එන්නේ. ප්‍රලම්බ අවශ්‍යතාවය. right. ඊළඟට අපි බලමු ගැටළු කොටස. ගැටළු කොටසේදී අපිට දීලා තියෙනවා මේ ආකාරයට වෘත්ත දෙකක් වෘත්තයක සමීකරණයක් සොයන්නයි තියෙන්නේ. S කියන වෘත්තයේ සමීකරණය සොයන්න තියෙන්නේ. එතකොට S කියන වෘත්තය S dash කියන වෘත්තය සමග ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා දීලා තියෙනවා. ඊට පස්සේ S double dash කියන වෘත්තයක් සමග ස්පර්ශ වෙනවා කියලා දීලා තියෙනවා. අපිට S වල සමීකරණය සොයන්න තියෙනවා. එතකොට S dash වෘත්තය දීලා තියෙනවා. S dash වෘත්තය දීලා තියෙනවා. S double dash වෘත්තයක් දීලා තියෙනවා සමීකරණය. අපිට S වෘත්තය සොයන්න තියෙනවා. අපි ටිකක් පොඩ්ඩක් මේ කරුණු පොඩ්ඩක් මනසේ ටික වෙලාවකට අපි රඳව ගන්න. යම් ප්‍රමාණයක් අපි ගැටලුවක් හදනකොට හැමතිස්සෙම මේ කරුණු ටිකක් හිතේ රඳව ගන්න. එතකොට අපිට ලේසි ඒ ගැටලුව හදලා ඉවරනවා. දැන් මේකේ අපි ගත්තොත් දැන් S කියන වෘත්තේ S dash වෘත්තයත් එක්ක ප්‍රලම්බව ඡේදනය. ඊළඟට S කියන වෘත්තය තව කරුණක් කියලා දුන්නා. S කියන වෘත්තේ කේන්ද්‍රය x අක්ෂය මත පිහිටනවා කියලා තියෙනවා. කරුණු තුනක් තියෙනවා. දැන් මේ කරුණු තුන අපි කොහොමද ගොනු කරන්නේ? right? S වෘත්තේ කේන්ද්‍රය මේ කරුණු තුනක් තියෙනවා අපිට ගොනු කරගන්න. එතකොට මේ ආකාරයට කරුණු තුනක් තියෙනවා. එකක් කේන්ද්‍රය. දැන් අපිට හොයන්න තියෙන්නේ SC සමීකරණය සොයන්න තියෙනවා. SC සමීකරණය තමයි සොයන්න තියෙන්නේ. ඒතකොට දැන් මේ කරුණු ටික අපි මේ ගැටලුවේ තියෙන කරුණු ටික ගොනු කෙරුවොත් පළවෙනි එක තමයි අපිට දීලා තියෙනවා SC කේන්ද්‍රය x අක්ෂය මත. SC කේන්ද්‍රය x අක්ෂය මත කියලා දීලා තියෙනවා.
ඊළඟ දෙවෙනි කරුණ තමයි s සහ s ඩබල් ඩෑෂ් ප්‍රලම්බ වේ. right? තුන්වෙනි කරුණ තමයි s සහ s ඩබල් s සහ s ඩෑෂ් ප්‍රලම්බ වේ. s සහ s ඩබල් ඩෑෂ් ස්පර්ශ වේ. ස්පර්ශ වේ. ස්පර්ශ වේ. तो මෙන්න මේ කරුණු තුන තමයි අපි සමීකරණ වලට පෙරලන්න ඕනේ. right? s කේන්ද්‍රය x අක්ෂය මත s සහ s ඩබල් ඩෑෂ් ප්‍රලම්බ වේ s සහ s ඩබල් ඩෑෂ් ස්පර්ශ වේ කියන කරුණු තුන. මේ කරුණු තුන අපි සමීකරණයට පෙරලලා ඒ සමීකරණ විසඳුවා පස්සේ අපිට පුළුවන් s වලට විසඳුම් ලබා ගන්න. ඒතකොට අපි තීරි වශයෙන් දැනගන්න ප්‍රලම්බ ආශ්‍රිතතාවය දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ ස්පර්ශ උත්තරයක් ස්පර්ශ වීමේ අවශ්‍යතාවය. ඒතකොට උත්තරයක් ස්පර්ශ වෙන්න පුළුවන්, බාහිර ස්පර්ශ වෙන්න පුළුවන්, අභ්‍යන්තර ස්පර්ශ වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි අවශ්‍යතාව දෙකටම හරියන්න ලියන්න. දැන් අපිට උත්තරයක් ස්පර්ශ වෙනවා නම් අපි ගත්තොත් S වලකින් S කේන්ද්‍රයක් C කියලා ගත්තොත් දැන් අපි ගත්තොත් S සූත්‍රයේ කේන්ද්‍රය C කියලා ගත්තා. S dash සූත්‍රයේ S double dash සූත්‍රයේ කේන්ද්‍රය C double dash කියලා ගත්තොත් එතකොට C double dash සමාන වෙන්න ඕනි R මේක ආගේ අපි R කියලා ගත්තොත් R double dash right මේ බාහිර ස්පර්ශ වෙනවා අභ්‍යන්තර ස්පර්ශ වෙනවා නම් මේ වෙන්න පුළුවන් මේ විදිහට වෙන්න පුළුවන් S double dash S වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන් මේක S වෙලා මේක S double dash වෙන්නත් පුළුවන් මේ ආකාර තුන තියෙනවා මේ ආකාර තුනම අපි කොහොමද මේ සමීකරණයට අරන්නේ කොහොමද මේ අවස්ථාවේදී කේන්ද්‍රයා කරන රේඛාවේ දිග මේ අරයන් දෙකේ අන්තරයට සමානයි. අපි දන්නේ කොයි එක වැඩිද කොයි එක අඩුද කියලා. කොයි අරයද අඩු කොයි එකද වැඩි කියලා. එතකොට මේ අරයන් දෙක කේන්ද්‍රයා කරන රේඛාව අරයන් දෙකේ අන්තරයට සමානයි. එතකොට මේ විදිහට આવොත් කේන්ද්‍රයා කරන රේඛාව අරයන් දෙකේ අයික්‍යයට සමාන වෙනවා. එතකොට මේ අවස්ථා දෙකටම ගැලපෙන්න අපිට ලියන්න CC double dash සමානයි. මාපාංක R plus or minus R double dash. එතකොට කොහොමද ප්‍රශ්නය? එතකොට මේක තමයි මේ අවස්ථා තුනම රඳවගත්තු ප්‍රකාශය. එතකොට මෙන්න මේක අපි භාවිත කරනවා. දැන් මේ ආකාරයට අපි බලමු මේ කරුණු තුන කොහොමද සමීකරණ වලට පෙරලන්නේ කියලා. දැන් මත පොඩ්ඩක් මතක තියාගන්න. දුවේ පුතේ දැන් කොහොමද මේ x අක්ෂයේ පළවෙනි තමයි x අක්ෂයේ මත කේන්ද්‍රය පිටන්නේ. දෙවෙනි S dash ප්‍රලම්බ වෙන්න ඕනේ. S double dash ස්පර්ශ වෙන්න ඕනේ. right? මොහොතකට පොඩ්ඩක් මනසේ රඳව ගන්න කරුණු. ඒක දැන් අපිට දීලා තියෙනවා. දැන් අපි ගැටළු ප්‍රශ්න කරමු. දැන් මේ තියාගන්න. දැන් අපි ගත්තොත් දැන් අපිට හොයන්න තියෙන්නේ S වල සමීකරණ. ඒතර අපිට දීලා තියෙනවා එතන S dash. ඒතර අපිට ගන්න පුළුවන් පළවෙනි කරුණ දෙලින්ම භාවිත කරන්න පුළුවන්. S සමීකරණය අපි ගමු x වර්ගය S සමීකරණය S සමානයි x වර්ගය ධන y වර්ගය ධන 2ක් gx ධන c සමානයි බිඳුව ලෙස ගන්න. අපි මේක f එක නෑ. අන්න දැන් අපි පළවෙනි කරුණ භාවිතා කරනවා. මේ S කියන වෘත්තයේ කේන්ද්‍රය x අක්ෂය මත පිහිටනවා නම් සිම්පල් f කියන එක ශූන්‍ය වෙන්න ඕනේ. right? ශූන්‍ය. නිසා f මෙතන 2යි gf කියන එක නෑ මේක. දැන් අපි එක කරුණක් දැක්කම භාවිතා කරලා අවශ්‍යයි. ඊළඟට බලමු දෙවෙනි කරුණ මොකද්ද? S double dash. බලන්න මොකේද? දැන් අපි ගත්ත S double dash ගත්තොත් S double dash සූත්‍රය දීලා තියෙනවා x වර්ගය ධන y වර්ගය අපිට දීලා තියෙනවා ඍණ 8x ඍණ 6y ධන 21 සමාන බිඳුව කියලා දීලා තියෙනවා. මේ
තමයි S double dash. එතකොට අපිට දැන් ප්‍රලම්බාංශ මේක ප්‍රලම්බ වෙන්න මොකද වෙන්නේ? ප්‍රලම්බ වෙන්නේ. right? මේකේ අපි ගත්තොත් GFC SC GFC විදිහට අපිට මේ අපේ භාෂාව ලියන ආකාරය සමය අංකනේ අපේ භාෂාවේ ඉන්න ඕන පළවෙනි එක. ගැටලුව කරන පුද්ගලයාට භාෂාව වෙන්න ඕනේ. එතකොට අපි මේකේ පස්සේ GFC කියලා ගත්තොත් අපි ගන්න G කියන්නේ G මයි. F කියන්නේ බිඳුවයි C කියන්නේ C. එතකොට S double dash අපිට ගන්න පුළුවන් G double dash S dash sorry මේක S dash S dash අපිට ගන්න පුළුවන් G dash F dash C dash. तर අපි ගන්න G වලගේ කෙලින් මෙන්න x කණ්ඩා x සම්මුණකේ බෙදීම දෙක. එතකොට විනාශ. F වලගේ එන්නේ y සම්මුණකේ බෙදීම දෙක වෙනතුයි. C කියන්නේ විශේෂ. ඔය අගයන් ත්‍රිත්වය මේ අගයන් ත්‍රිත්ව දෙක තමයි අපට ඕනේ ප්‍රලම්බ අවශ්‍යතාවයේදී. right? මේකෙන් අපිට ප්‍රලම්බ අවශ්‍යතාවය ගන්න පුළුවන්. එතකොට අපිට එනවා දෙකක් G dash එනකොට අපිට දාන්න පුළුවන් දෙකක් D මේ අගයන් වායතාවක විනාශ ධන දෙක මේ කියන්නේ බිඳුව බිඳුව නිසා මේකේ බිඳුව නිසා දෙන් පස්සේ බිඳුවයි ඍණ 3 වැඩි කිරීම බිඳුව සමානයි C ධන 21 කියලා. මෙතන එනවා අපිට ඍණ 8ක් G සමානයි C ධන 21. මේක පළවෙනි සමීකරණය. right? මේක පළවෙනි සමීකරණය. ඊළඟට අපිට දීලා තියෙනවා S සහ S double dash. තව අපිට ඕනේ දැන් අපිට දැන් කල්පනා කරන්න තුන්වෙනි කරුණ දැන් අපි භාවිත කරනවා. මොකද තුන්වෙනි කරුණ S සහ S double dash කියන උත්ත දෙක ස්පර්ශ වෙනවා. ඒක බාහිරින් වෙන්න පුළුවන් අභ්‍යන්තරින් වෙන්න. ඒතකොට ඒ ඕනෑම අවස්ථාවකට අපිට අවශ්‍ය වෙනවා වෘත්ත දෙකේ අගයන් අවශ්‍ය වෙනවා. right? ඊට පස්සේ කේන්ද්‍රාකරණ රේඛාවේ දිග අවශ්‍ය කරනවා. කේන්ද්‍රාකරණ රේඛාව අපිට ඕන SC කේන්ද්‍රය. මොකද මේ SC කේන්ද්‍රය ඕන. දැන් මේ අපි තුන්වෙනි කරුණ භාවිත කරන්නේ SC කේන්ද්‍රය ඕන. SC කේන්ද්‍රය ඉන්නේ අපිට ඍණ G ඍණ A. ඍණ G. එතකොට ඍණ G බිඳුව. ඊළඟට අපිට S double dash එතකොට SC ආරය ඕන. G වර්ගයේ ඍණ C වර්ගමූලය. ඊළඟට S double dash කේන්ද්‍රය ඕන. අපි මෙතන මේ කේන්ද්‍රය අපිට ගන්න පුළුවන් අපි අංකණයට පාස් වෙන C කියලා. C double dash කේන්ද්‍රය අපිට ගන්න පුළුවන් C double dash කියලා. එතකොට පහසුයි අපිට ටැග් කරලා ලියන්න පහසුයි මේ ආකාරයට. right? එතකොට එන්නේ S double dash අපිට S double dash සූත්‍රය ලියන්න ඕනේ ඉස්සෙල්ලා. ඊළඟ අපි ලියමු S double dash සූත්‍රය. S double dash සූත්‍රය කියන්නේ අපිට දීලා තියෙන x වර්ග ධන y වර්ග එතන දීලා තියෙනවා ධන 4x ධන 6ක් y ධන 9 සමානයි 0යි කියලා. මේ ආකාරය. එතකොට දැන් මේකේ අපිට ගන්න පුළුවන් S double dash කේන්ද්‍රය. අපිට එන්නේ ඍණ 2 ඍණ 3. ඊළඟ S double dash මේක අපිට ගන්න පුළුවන් C double dash කියලා. S double dash array ගන්න පුළුවන්. S double dash array අපි R double dash කියලා කියනවා. R double dash. එතකොට R double dash ඉන්නේ G වලගේ G වර්ග ධන F වර්ග G double dash වර්ග ධන F double dash වර්ග ඍණ C double dash වර්ගමූලය. तो මෙතන ඉන්නේ G double dash කියන්නේ දෙකේ වර්ගය. මේකෙන් ගන්න පුළුවන් x වල සම්මුඛයේ භාගය තමයි G double dash වර්ගය. F double dash වර්ගය කියන්නේ 6 වර්ග 3 වර්ගය.
ඍණ 9 වර්ගමූල. ඉතින් අපිට එනවා 2යි කියලා. right? 2. तो S डबल डैश आने දැන් අපි මේ තුන්වෙනි කරුණ භාවිතා කරන්න යන්නේ S කේන්ද්‍රේ කණ්ඩා ඔයාගත්ත S ආදේශ ඔයාගත්ත S डबल डैश කේන්ද්‍රේ ඔයාගත්ත S डबल डैश අරේ ඔයාගත්ත එහෙනම් අපිට ලියන්න තියෙන්නේ ඊළඟට CC डबल डैश එතකොට CC डबल डैश समान R plus or minus R double dash मापा अब जानना कोई एक आदेश दिखे इंसान में के मापा के नहीं तो मैं तीन यहाँ पर गाने बोला केंद्र आकर्षण रेखा आवेगी तो मैंने में लक्ष्य देखा तो ये देखा तो जुए नहीं यहाँ पर ऋण देखे वाण गया दान ऋण तूने वाण गया ऋण तूने वाण गया दान तूने वाण गया समान है इनके वर्गमूल समान है R කියලා කියන්නේ G वर्ग ऋण C वर्गमूल ධන හෝදින දෙකයි කියනවා අපිට ඒක උත්තේ. ඉතින් මේක තමයි ඊළඟ සමීකරණය. මම පොඩ්ඩක් මේ 9ත් එක්ක පැටලෙනවට මම G වලට පොඩි කොක්කක් දාලා ලියන්නම් මේ වගේ. ඒතර මට එන්නේ මෙතන D ඍණ 2 වර්ගය ධන 9. ඒක මේ වර්ග කරන්න පුළුවන් දෙපැත්ත. මේ පැත්තේ මාපාංගේ නැති කරන්න පුළුවන් වර්ග කරලා අපිට එනවා G ඍණ C වර්ග G වර්ග ඍණ C වර්ගමූලයේ ධන හෝදින දෙකේ වර්ගය කියලා මේ අහනවා. දැන් මේක ප්‍රසාරණය කරලා G වර්ගයේ ඍණ 4ක් G ධන 4 ධන 9 සමානයි G වර්ග ඍණ C ධන හෝදින 4යි වර්ගමූල G වර්ග ඍණ C ධන 4 කියලා ධන 4 කැපෙනවා G වර්ග කැපෙනවා ඍණ 4ක් G ධන 9 සමානයි මෙතන ඍණ C වෙනකොට මේ සමීකරණ එකකින් ආදේශ කරන්න පුළුවන් C වෙනකොට එතකොට ඍණ එතකොට එනවා ධන 8ක් G ධන 20 කියලා එනවා ධන ඍණ 4යි වර්ගමූල G වර්ග ඍණ C කියලා එනවා දැන් අපිට එනවා මෙතනදී ඍණ 12G ඍණ 12 සමාන ධන ඍණ 4ක් වර්ගමූල G වර්ග ඍණ C කියලා. දැන් ඉතින් 4ක් කපහන්න පුළුවන් දිගටම ඊට පස්සේ වර්ග කරන්න පුළුවන් 9යි G වර්ග ඍණ 2ක් G ධන 2ක් G ධන 1 සමානයි G වර්ග ඍණ C කියලා එනවා. ඉතින් එනවා අපිට 9ක් G වර්ග ධන 18ක් G ධන 9 සමානයි G වර්ගය දැන් මෙතන G වර්ග ඍණ C වෙනට ආපහු අපිට ආදේශ දාන්න පුළුවන් ධන 8ක් G ධන 20 දැන් 8ක් G ධන 20 කියලා. ඒත් අපිට මෙතන එනවා 8ක් G වර්ග ධන 10ක් G ඍණ 12 සමානයි. මෙතන එනවා 4ක් G වර්ග ධන 5ක් G ඍණ 6 සමානයි. මෙතන අපිට සාධක දාගන්න පුළුවන් 4ක් G වල 2 මෙතන ධන සමානයි අපිට එනවා G වලට අගයන් දෙකක් G සමානයි 3/4 O G සමානයි 2. දැන් මේකෙන් කියන්න පුළුවන් මේ ආශ්‍රිතතාවයන් ගැලපෙන පරිදි වෘත්ත දෙකක් පවතිනවා කියලා. නේ? මේ ආශ්‍රිතයන් ගැලපෙන පරිදි වෘත්ත දෙකක් පවතිනවා කියලා කියන්න පුළුවන්. මේ ආකාරය. G සමානයි 3/4 G සමානයි 2. මොකද අපිට අගයන් කොලක දෙකක් වෙනවා S වලට. කො G වලට අගයන් දෙකක් වෙන නිසා S වලට අපිට එනවා
වෘත්ත දෙකක් එනවා. දැන් S වල විසඳුම් වශයෙන් ඒ අනුව අපේ S වල විසඳුම් අපිට ලියන්න පුළුවන්. S වල විසඳුම් වෘත්ත දෙක අපිට ලියන්න පුළුවන්. S විසඳුම් වෘත්ත දෙක අපිට එකක් G සමය 3/4 ආදේශ කිව්වොත් අපිට එන්නේ S සමානයි අපි ඒක S විසඳුම් S සමානයි බිඳුවේ විසඳුම් S1 සහ S2 නම් අපි ඒ දෙක S1 සහ S2 කියලා ගමු. මොකද අපිට පෙන්වන්න තියෙනවා එක වෘත්තයක් S double dash සමග අභ්‍යන්තර ස්පර්ශන අතර අනෙක් වෘත්තය S double dash සමග බාහිර ස්පර්ශන. ඒ නිසා තවදුරටත් අපිට සිද්ධ වෙනවා මේ S1 S2 කියන එක සකස් කරගන්න හරියට පිළිවෙලට S1 S2 නම් S සමාන බිඳුවේ විසඳුම් දෙක තමයි S1 S2. දැන් අපිට S1 ගමු අපි එක අගයක් ආදේශ කරලා x වර්ගය ධන y වර්ගය අපි ආදේශ කරමු G වලට ඍණ දෙක දැම්මොත් අතනින් අපිට එන්නේ ඍණ 4x අපි C වල ගිහිල්ලා නේද C වල ගිහුවලේ උටක් C කියන්නේ C සමානයි දැන් අපි ගත්තොත් මෙතන G සමානයි ඍණ දෙක විට C සමානයි ධන 16 ඍණ 20 සමානයි ඍණ 5. ඊට පස්සේ G සමානයි 3/4 විට C සමානයි ඍණ 8 වැඩි කිරීම 3/4 ඍණ 21 සමානයි ඍණ 27. तो C වලට මෙයා කියන්නේ G සමාන ඍණ දෙක විට C සමානයි ඍණ 5. එතකොට එන්නේ අපිට ඍණ 5. මේක තමයි එක සමීකරණය. අනිත් සමීකරණය අපිට එන්නේ S2 සමානයි x වර්ග ධන y වර්ග ඍණ 3/2x ධන 3/2x ධන 3/2x ඍණ 27 සමානයි. මේ ආකාරයට වෘත්ත දෙකක්. දැන් අපිට කියන්නේ මේ S double dash වෘත්තයයි මේ S1 S2 අතරයි ගනුදෙනුව මොකක්ද කියලා බලන්න. right? S1 වෘත්තයයි S2 වෘත්තයයි S double dash එක ස්පර්ශනය. right? දැන් අපි ගත්තොත් S සහ S double dash. දැන් අපිට ඕනි ඊළඟට මේ S සහ S double dash කොහොමද ස්පර්ශ වෙන්නේ කියලා බලන්න. එතකොට අපිට S double dash වල අරය ඕනි අපිට ඊළඟට කේන්ද්‍රය අවශ්‍ය කරනවා. right? දැන් අපි ගත්තොත් ඊළඟට S double dash එතකොට S double dash කේන්ද්‍රය දාන්න ඊට පස්සේ S1. දැන් අපි ගමු S double dash සහ S1. S double dash සහ S1 අපි ගත්තොත් එතකොට අපිට බලන්න පුළුවන් C double dash C1 මොකක්ද කියලා. C1 කියන්නේ S1 කේන්ද්‍රය. S1 ගේ කේන්ද්‍රය C1. සමානයි එතකොට අපිට අපේ S1 කේන්ද්‍රය S1 කේන්ද්‍රය C1 කියලා ගමු එක. එතකොට පැටලෙන්නේ නැහැ S1 කේන්ද්‍රය. අපි මේ අංකනේ ඉතාලම වැදගත්. මේක අපේ භාෂාවට භාවිතා කරන්නේ S1 කේන්ද්‍රය C1. ඒ වගේම අපිට ගන්න පුළුවන් S double dash කේන්ද්‍රය C double dash ඒ ආකාරයට. එතකොට අපිට පහසුයි. එතකොට C1 කේන්ද්‍රය අපිට එන්නේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක
ऋण අපි S1 කියලා තියෙන මෙතන දෙකයි බිඳුවයි නේ S1 හි අරය R1 කියලා ගත්තොත් දෙකේ වර්ගය ඍණ 5 වර්ගමූල ඒක අරේ 3යි කියලා එහෙනම් අපිට C double dash C1 දිග හොයන්න පුළුවන් C double dash C1 දිග හෙවොත් මෙතින් C double dash මෙතින් එකේ කේන්ද්‍රය C double dash එහෙනම් අපිට මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර සොයන්නයි තියෙන්නේ මේ ලක්ෂ දෙක අතර දුර කියලා කියන්නේ දෙක ඍණ 2 වර්ගය ධන බිඳුව ඍණ 3 වර්ගයේ වර්ගමූලය නේ මෙතන එන හතරේ වර්ගය ධන 3 වර්ගයේ වර්ගමූලය 5යි කියන්නේ නේ 5යි කියන්නේ ඊළඟට S double dash අරේ අපි දන්නවා මෙතින් S double dash අරේ අපි කලින් කියුවා දෙකයි දැන් බලන්න R1 ධන R double dash කියන්නේ මොකක්ද R1 කියන්නේ අපි හිතුවා 3යි R double dash අපි කලින් හොයලා තියෙන දෙකයි මේක 5යි මේ දෙක සමාන එහෙනම් අපිට C double dash C1 සමානයි R1 ධන R double dash එම නිසා S1 සහ S double dash බාහිරව ස්පර්ශ වේ මේ ආකාරයටම අපිට ගන්න පුළුවන් R double dash ඊට පස්සේ R2 ඊට පස්සේ S double dash සහ S2 તો අපිට S2 හි කේන්ද්‍රය වань S2 හි කේන්ද්‍රය S2 වල කේන්ද්‍රය මෙතනින් අපිට ගන්න පුළුවන් ඍණ 3 බෙදීම 4 කොමා බිඳුව එතකොට R2 කියලා ගන්න පුළුවන් අරය S2 හි අරය 3 බෙදීම 4 වර්ගය ඍණ C ඍණ 27 වර්ගමූලය මෙතනින් අපිට ගන්න පුළුවන් 3ක් ඉවතට එතකොට එක ධන තුන වැඩි කිරීම 16 සමානයි 21 මෙතන 49 වර්ගමූලය මෙතන ධන වෙනවා 49 වර්ගමූලය 3 බෙදීම 21 බෙදීම 4යි කියලා 21 බෙදීම දැන් බලමු කොහොමද කියලා මේකේ ඊළඟට අපි ගමු R1 ඊළඟ කේන්ද්‍රය ආකරණ රේඛා හොයමු केंद्र आकरण रेखा I can C double dash C2 है ना අපට ඕන කේන්ද්‍ර කේන්ද්‍රය ගන්න ගන්න මේ තියෙන්නේ S double dash වල කේන්ද්‍රය අපිට එනවා ඍණ 3 බෙදීම 4 ඍණ 2 වර්ගයේ ධන බිඳුව ඍණ 3 වර්ගයේ වර්ගමූලය මේක සුළු කරලා ගත්තොත් අපිට එන්නේ ඍණ 3 ධන 8 බෙදීම 4 වර්ගය ධන 9 වර්ගමූලය ඒ කියන්නේ 5 වර්ගයේ 25 බෙදීම 25 ධන 9 වැඩි කිරීම 16 බෙදීම අංකුණික වර්ගමූලය බෙදීම 4 නවදාසේ 144 144 25 169 වර්ගමූලය 13යි 13 බෙදීම 4යි කියලා. දැන් බලමු අරයන් දෙක මෙතනින් අඩු කරලා බලමු. දැන් මේක අරයක් S double dash යාරේ දෙකයි.
එතකොට S2 යාලේ 21 බෙදීම 4යි. සාමාන්‍යයෙන් අපිට මෙයාගේ සමාන වෙන්න 21 බෙදීම 4ෙන් දෙක අඩු කරන්න වෙයි. ඒ විදිහට අපි හිතලා අඩු කරන්න ඕනේ. දැන් අපි බෙද එකතු කරලා කවදාවත් අපිට මෙයාගේ ගන්න බෑ. ඒ නිසා 21 බෙදීම 4ෙන් දෙක අඩු කරන්න. right? එහෙනම් අපිට අඩු කරන්න පුළුවන් අපිට ගන්න පුළුවන් R2 ඍණ R double dash. R2 ඍණ R double dash ගත්තොත් 21 බෙදීම 4 ඍණ 2 සමානයි 21 ඍණ 8 බෙදීම 4 සමානයි 13 බෙදීම 4. දැන් අපි දන්නවා C double නිසා මේ දෙක සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් C double dash C2 සමානයි R2 ඍණ R double dash. එම නිසා S2 සහ S double dash අභ්‍යන්තරව ස්පර්ශ වේ. අභ්‍යන්තරව ස්පර්ශ වේ. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් විසඳුම් දෙකක් තියෙනවා. විසඳුම් වශයෙන් S වලට උත්තර දෙකක් තියෙනවා. ඒ ඌර්ජයක් S double dash සමග අභ්‍යන්තරව ස්පර්ශ වෙනකොට අනෙක් ඌර්ජය S double dash සමග බාහිර ස්පර්ශ වෙනවා.